ඉතිරි ටික. එතකොට අපි පුනරීක්ෂණයේ භාග සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අද තියෙන ඉගෙන ගන්න පරස්පරය කියන එක. දැනට අපි ඉගෙනගෙන තියෙන්නේ. නැවත අපි ඒක බලමු. කිත්මේ වලට ඇහෙනවනේ? ඔව් සර්. හරි. එහෙනම් අපි මාතෘකාව ලියන්න පරස්පරය කියලා. පරස්පරය කියන්නේ මොකක්ද කියලා බලමු. පරස්පරය. දැන් අපි සර් ගිය සතියේ නෝට් එකට කොච්චර ඉඩ තියන්න ඕනද? කොච්චර ඉඩ තියන්න ඕනද කියලා නම් මම ඒක තනිකරම කියන්න තේරෙන්නේ නැහැ. ළමයි කොහොමද පිටු කීයක් විතර ගියාද මේ කියන්න බෑ. කවුද මේ ඇහුවේ? දිනිති අහන්නේ. දිනිති අහන මේ පිටු කීයක් ඉඳ තියන්න ඕනද කියලා. ඔයාලා කියන්න බලන්න මේ කිත්මි කීයක් ගියද පැටි කීයක් ගියද වැඩ කරගෙන. ගණන් කරලා බලන්න. ඊයේ සතියේ භාග පාඩමට කොච්චර ගියාද කියලා අහන්න. මම කළා බලන්න කියන්නේ වෙලා යනවා. හරිද? හරි? කොච්චරක් අපි අර පුනරීක්ෂණය ගණන් ටික විතරයි කරේ කොහොමත් පිටු දෙකක් විතර අතෑරියා නම් හරි පිටු දෙකක් විතර සම්පූර්ණ පිටු දෙකක් වගේ. ඒ කියන්නේ මේ පාඩමත් එක්ක තව කලින් පාඩමකුත් කොටසක් කරානේ. දීමේ සංඛ්‍යා කොටස කරානේ. දීමේ සංඛ්‍යා කොටස කරලා තමයි භාග පොඩක් පටන් ගත්තේ. ගිය හතියේ එතකොට භාග පාඩමට මම කියන්නේ පිටු දෙකක් විතර අතෑරියා නම් ඇති. දීමේ සංඛ්‍යා වලට කොච්චරද යන්න කියලා හිතා ගන්න බෑ. හරි පරස්පරය යටතේ දැන් අපි සංඛ්‍යාවක් අරගමු. ඒකේ පරස්පරය මොකක්ද කියලා බලමු. දැන් තුනෙන් දෙක කියලා ගත්තොත් ඒ සංඛ්‍යාවේ පරස්පරය වෙන්නේ ඒක උඩයට මාරු කරනවා. හරය ලවය මාරු කරන්න පුළුවන්. තුනෙන් දෙක නම් පරස්පරය වෙන්නේ දෙකෙන් තුන. මේ සංඛ්‍යා දෙක ගුණ කරොත් සංඛ්‍යාවයි පරස්පරයයි ගුණ කරන්න බලන්න. මෙහෙම ගුණ කිරීමක් දැම්මොත් එතකොට මේ 3ට 3 කැපිලා යනවා 2ට 2 කැපිලා යනවා. එතකොට එන්නේ අන්තිමට උත්තරේ 1යි. එහෙම සංඛ්‍යා දෙකක් ගුණ කරාම 1 ලැබෙනවා නම් එක සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය කියලා කියනවා. එහෙම තමයි අර්ථ දක්වලා තියෙන්නේ. සංඛ්‍යා දෙක ගුණ කරාම 1 ලැබෙනවා. දැන් මේ දෙක නේ ගුණ කරාම 1 ලැබෙනවා. ගුණ කරනවා මෙතන වැඩි කිරීම ලකුණක් දාලා මේ කැපෙනෝනේ 3ට 3 කැපෙනවා 2ට 2 කැපෙනවා. එතකොට මෙතන පරස්පරය වෙන්නේ. 1 ලැබෙන්නේ. හරි. දැන් තව සංඛ්‍යාවක් ගමු. 2න් 2 ගමු. 2න් 2 පරස්පරය 1න් 2. 1න් 2 කියන්නේ 2යි කියලා කියන්න පුළුවන්. හරි. දැන් අපි තව සංඛ්‍යාවක් අරගමු. 5 කියන එකේ පරස්පරය මොකක්ද කියලා. 5 මොකක්ද ඔයාලා කියන්නේ? 5 කියන එකේ පරස්පරය මොකක් වෙයිද? 5න් 1. මේක උඩයට මාරු 5න් 1. 5න් 1. ඉතින් නැත්තම් එක දාගන්නවා. මෙතන යට එක දාගන්න. මොකුත් නැත්තම් ඊපස්සේ උඩයට මාරු කරන හරය ළමයි මාරු කරන්න. එතකොට මේ දෙන්න වැඩි කරොත් 5ට 5 කැපිලා යන එකට කැපිලා යන අන්තිම උත්තරේ 1යි. එතකොට සංඛ්‍යාවයි මෙයයි පරස්පරය ගුණ කරාම 1 ලැබෙනවා. හරිද? අන්න ඒ විදිහට තමයි පරස්පරය ගන්න. එතකොට පරස්පරය ඕන වෙනවා සංඛ්‍යා දෙකක් බෙදනකොට අපි කරන්නේ බෙදීම පරස්පරය බෙදීම ගුණ කිරීමක් කරලා පරස්පරයෙන් වැඩි කරනවා. හරි. දැන් මේක පොඩ්ඩක් ලියා ගන්න බලන්න සංඛ්‍යාව පරස්පරය කියලා ලියලා මේ උදාහරණ කීපය ලියා ගන්න.
හරිද ලියන් ඉවරද? දැන් අපි බලමු භාග සංඛ්‍යා බෙදීමේදී කරන විදිය මේ පරස්පරේ. අපි එකතු කිරීම අඩු කිරීම කියහදී කතා කරපු හන්දා භාග සංඛ්‍යා දෙකක් බෙදන එක තමයි දැන් අද කතා කරන්න හදන්නේ. තමා කරන්න. දැන් බලමු මෙහෙම. දැන් අපිට දීලා තියෙනවා 4න් 3 බෙදීම 5න් 2 කියලා. හරිද? උදාහරණ පළවෙනි ගන්න. 4න් 3 බෙදීම 5න් 2. එතකොට පුතේ මේක අපි කරන්නේ සුළු කරලා ගන්නකොට 4න් 3 එහෙම ලියනවා. බෙදීම වෙනුවට ගුණ කිරීම ලකුණක් දානවා. පිටිපස්ස සංඛ්‍යා පරස්පරයෙන් 2න් 5. දැන් එතකොට ඔච්චරයි. එතකොට බෙදීම ගුණ කිරීමක් වුණා මේක උඩට මාරු වුණා. පරස්පරය ලිව්වා. right. දැන් ගුණ කරමු. කැක් කැපෙනේ වදින්න බලමු. සුළු වෙනේ බලන්න 4න් බෙදෙනේම නැහැ. 2න් බෙදෙනේම නැහැ. එහෙනම් නිකන් ගුණ කරගන්න. 3 වරක් 5 15යි. 4 වරක් 8. 8න් 15යි. ඔහොම තියන්න හොඳ නැහැ විෂම භාගයක් හින්දා. 1යි 8න් 7. 1යි 8න් 7යි උත්තර. 1යි 8න් 7යි උත්තර. හරිද? 1යි 8න් 7යි උත්තරේ. හරි. හදාගමු ඉක්මනින්. ඊළඟට අපි තව ගානකට යනවා. ඔක ඔයාලට බෝඩ් එකේ පේන්න තියෙනවා. දෙවෙනි ගාන මම උඩින් ලියනවා. පහෙන් 3 බෙදීම 6. උත්තරේ ගන්න තියෙන්නේ. කොහොම අපි කරන්නේ? කිත් උත්තරේ ගන්න පුළුවන්ද? පහෙන් 3 බෙදීම 6. පුළුවන් නම් උත්තරේ ගන්න. මොකක්ද උත්තරේ? පහෙන් 3 බෙදීම 6. 10න් 1යි. ඈ 12න් 10න් 1යි. 10න් 10න් 1යි. අර බලමු. දැන් ගණන් වල පහෙන් 3 බෙදීම ගුණ කිරීමක් කරා මේකේ පරස්පරය ඒකේ දෙකේ 9න් 1. එතකොට ඔයාලට පේනවා මේ 3යි 6යි සුළු වෙන යන දෙකක් තියෙනවා. 3ඒවා 1යි 3ඒවා 2යි කියලා කපන්න පුළුවන්. දැක්වහම උඩ තියෙන සංඛ්‍යා දෙක ගුණ වෙලා 1 ලැබෙනවා. දෙවරක් 5 10 ලැබෙනවා. උත්තරේ හරි කිව්වා. හරිද? ඒ වගේ උත්තරේ හරි. එහෙනම් තුන්වෙනි උදාහරණය 1යි 2න් 1 බෙදීම 3න් 2. right ඔන්න ගානක් ඇවිල්ලා තියෙනවා 1යි 2න් 1 බෙදීම 3න් 2. හරි දැන් මොකද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා. මේ මිශ්‍ර සංඛ්‍යාව අපි මොකද කරගන්න ඕන? මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගෙන ඊට පස්සේ තමයි 5යි 4න් 1 5යි 4න් 1. හරි බලමු. කිසිඳ චන්ද්‍රනේ මේක පුතා හදුවානේ. මෙතන කීයද පුතේ? 2න් කීයද? 2යි 2යි බෙදීම 3න් 2. හොඳයි. හරි. දැන් ඔන්න මම මේක විෂම භාගයක් කරපේ විතර අනිත් ටික ඒ විදිහට මේ විදිහට ලියාගත්තා. මොකුත් වෙනස් කරේ නැහැ. මෙතන බෙදීම ලකුණ එහෙම තියෙනවා. 3න් 2 මේ කිව්ව විදිහටම තියෙනවා. පිටිපස්සේ 3න් 2. හරි. දැන් ඊළඟට අපි අර ගණිත කර්මේ දානවා. මොකද්ද? පරස්පරය දානවා බෙදීම ගුණ කිරීම කරනවා උඩයට මාරු වෙනවා. ඒ කියන්නේ 2යි 4න් 1. 2යි 4න් 1යි 8 9ට 4න් දෙකක් තියෙනවා 2යි 4න් පංගුවලේ එකක් ඉතුරු 2යි 4න්
එකයි කියලා පිළිතුරක් තියන්නයි. හරිද? right. දැන් ඔයාලට මම හිතන්නේ යම් කිසි දරුවක් තියෙනවා. දැන් ඔයාලට නියම හදන්න ගණන් ටිකක් තියෙනවා. ඔයාලා මෙන්න මේ 31 වෙනි පිටුව පෙරලන්න. මේ රෝස පාට පිටුවක් තියෙන 1 2 3 4 5යි ගණන් පහක් තියෙනවා. මේ ගණන් පහ හැමෝම හදන්න මේ ගණන් පහ. අදලා ඉවර කරන්න විනාඩි 5ක් දෙන්න. ටක් ගාලා හදන්න මෙන්න මේ ගණන් පහ. 6 වෙනි ගානද 7 වෙනි ගානද? 7 අන්තිමේ මට පෙරු ගන්න කතා කරන්නේ නැහැ කෝල් කරා පිස්සුවනේ කොහොම මේක මන්දිරේ මං ඉන්නේ දෙන්නේ කෝල් එක කරන්න බෑ ආයි දෙන්නේ මිනිස්සු පිස්සු කරන්නේ නිසංග මයික් ඔන් නේත් ඔගේ නෙදී ඔය දෙන්න මම ඉන්නවා කරහන්සුව පළවෙනි ගාන හදාගන්න නැතිනේ. කීයද? උත්තරේ. 7න් 6 3 කිරීම 3න් නැගෙන්නේ. 3 1යි 3 2යි කියලා කැපිලා උත්තරේ 7න් 2 දෙන්නේ. පළවෙනි ගානට උත්තරේ 7න් 2. ඔව් සර්. ඔව් සර්. එකට හරියට දාගන්න එනවා. චුට්ටක් ඉන්නකො සර්. දෙවෙනි එකට 10. 10යි. නෑ නම් මෙයා. හරි පොඩි තව වෙලාවක් දෙන්න. දෙවෙනි එකට 10. තුන්වෙනි එක
අන්න තුන්වෙනි ගාන 4න් 3යි. හතරෙන් 3යි. ඉන්නවනේ මේක 5යි 5න් එක 7න් 6. හරි කලින් ගාන පොඩ්ඩක් ආයි පෙන්නන්න. හරි චුට්ටක් ඉන්න. අපහු කැමරා එක අදින්න ඕනේ තෙන්ට. දෙවරක් 3යි දෙවරක් 13. පාලොහයි 7 13 නේ 91යි සර් 26ට 6 වගේද? 15ක් 6 90යි 6යි 15න් එකයි නේ මේ ගානට හතරවෙනි ගාන එන්නේ 6යි 15න් එකයි කියලා නේ 6යි 15න් එකයි උත්තරේ හතරවෙනි ගාන දැන් මම තුන්වෙනි ගානයි මම පෙන්නනවා අහනවනේ තුන්වෙනි ගානයි මම එකහන් දෙක පෙන්නනවා දෙවෙනි පස්වෙනි හරිද එහෙනම් බලන්න තුන්වෙනි ගාන මේක ලියාගන්න ඉස්සෙල්ලා මේක ලියාගෙන අතන 5න් 26යි කියලා මෙතන හැදෙන්නේ 5 25යි 25යි 26යි 5න් 26 ගුණ කිරීම 7න් 6 කියන එකට 6න් 7 කියලා උඩයට මාරුවට පරස්පර එනවා 6න් කැපෙන දෙවරක් 3යි දෙවරක් 13යි තව කැපෙනේව නැති හන්දා හරයන් දෙක වෙනම ලවයන් දෙක වෙනම වැඩි කරලා උත්තර 91යි 15යි යනට 15න් 91 කියන්නේ බෙදලා දානවා 90 Sir, 26 26 දෙකට බෙදනවනේ 13 වෙනවා 26 දෙකට බෙදලා 13 වෙනවා දෙකෙන් බෙදුවා උඩයට දෙකම දෙකේ 3යි දෙකේම 13 අපිට එහෙම ඕන එකකින් බෙදන්න පුළුවන්ද? දෙකම බෙදනවා නම් බෙදන්න පුළුවන් නම් දැන් 1යි දෙකම දෙකෙන් බෙදනවා බෙදන්න පුළුවන් එහෙම පුළුවන් හොඳ මේක මතකේ තියාගන්න එහෙනම් ඊළඟට මේ ඇහුවනේ තුන්වෙනි ගාන ආපහු පෙන්වන්න කියලා දැන් ඒක හරියද මන් දන්නේ නැහැ මෙන්න බලන්න 28න් 9 බෙදීම 7න් 3 3න් කැපුවා 3 1යි 3 3යි කියලා 9ට කැපුවා 3 1 3 3 7 1 7 4යි එතකොට 3යි 4යි විතරයි ඉතුරු 4න් 3 අවසාන එකට මොකක්ද උත්තරය ආවේ 3න් 2 3න් 2 දැන් බලමු එහෙනම් අවසාන ගාන බෙදීමක් තියෙනවා මෙන්න මේ ගාන 1යි 2න් මුකුත් කරන්න ඉස්සෙල්ලා දැන් ගුණ කිරීම හදන්න දෙකෙන් තුන හරි දැන් කැපෙනව කපන්න
2යි 4යි කපන්න පුළුවන් 3යි 9යි කපන්න පුළුවන්. ඒ දෙක සුළු කරලා උත්තරේ ගන්න. 3න් 2යි. හරි දැන් කැපෙනවා 2ව 1යි 2ව 2යි 3ව 1යි 3ව 3යි. එතකොට එක් වරක් දෙක උඩින් එනවා 2යි 3 වරක් එක 3යි. 3න් 2යි කියලා පිළිතුරක් අවසානට දියන්න පුළුවන් 3න් 2යි උත්තරේ. හරිද? දිනිදි හරිද? හරි නේද? රයිට්. අපි දැන් එහෙනම් ওই පුනරීක්ෂණයේ ගියවුත් වැඩ මතක් කිරීම එක අවසන් කරනවා. ඊළඟට අපි යනවා අද මේ 9 පන්තියේ ඉගෙන ගන්න තියෙන අලුත් දේවල් කරන්න. අද 9 පන්තියේ ඉගෙන ගන්න තියෙන අලුත් දේවල්. මෙන්න මේවා. ගණිතය භාගය යටතේ ඔයාලා ඉගෙන ගන්නවා අලුත් කරුණු කීපයක්. ඒක තමයි මෙන්න මේ දැන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියලා ගණිත කර්ම හතරට අමතරව තව ඉගෙන ගන්නවා ගණිත කර්මයක් මේ අල්නයන්න. අල්නයන්නෙන් කියවන ගණිත කර්මය. මේකත් ගණිත කර්මයක් විදිහට සලකන්නේ අල්නයන්න. අල්නයන්න භාවිතය කියලා ලියන්න. අල්නයන්න භාවිතය. දැන් මෙහෙම ප්‍රශ්නයක් අපි අරගෙන බලමු. 4න් 1න් අල්නයන්න කියනනේ 4න් 1න් 2න් එකක් කොපමණද කියලා කොපමණද 4න් 1න් 2න් එකක් කොපමණද කියලා දැන් මේක තමයි ප්‍රශ්නේ හරිද 4න් 1න් 2න් එකක් කොපමණද දැන් මට මේක කියා දෙන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා හරි එක ක්‍රමයක් තමයි රූපයක් ඇඳලා කියා දෙනවා 4න් පංගුවකින් භාගයක් එහෙමනේ අපි තේරුම් ගන්න ඕන 4න් පංගුවකින් භාගයක් කොච්චරයි රයිට් එහෙනම් අපි බැලුවා මොකක් හරි අපි රූපයක් නිරූපණය කරන්න හදන්නේ මම 4න් පංගුවක් අඳිනවා බලන්න මම සමාන කොට එකක් අරගෙන ඒක 4කට බෙදෙන සමාන කොටස් 4කට බෙදෙන මේ බලන්න හරිද සමාන කොටස් 4ක් දැන් තියෙනවා 4න් එකක් නේ දැන් මෙතන තියෙන 4න් එකක් මේ එකක් ගත්තොත් 4න් එකක් 4න් පංගුවේ එහෙනම් මේ 4න් පංගුවෙන් 2න් එකක් ගන්න. 4න් පංගුවකින් 2න් එකක් කියන්නේ මෙන්න මේ වගේ කැලලා. 4න් පංගුවෙන් දැන් 4න් පංගුව කියන්නේ මේ එක පටියක්නේ. ඒකෙනුත් භාගයක් කියන්නේ. එතකොට මෙන්න මේ වගේ කොටසක්. මුළු රූපයෙන් කොච්චරයිද? දැන් පාට කරපු ටික තමයි අදාළ භාගය. 4න් පංගුවෙන් 2න් එකක් මම පාට කරේ. තේරුණාද? සෙල්ල 4කට බෙදුවා. ඒ 4න් පංගුවක් හොයාගත්තා. ඒ 4න් පංගුවෙන් මම භාගයක් ගත්තා. right දැන් මුළු රූපයෙන් මේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න මෙහෙම කඩේක් ගමු මේ දෙක කොච්චරයිද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කොටස් 8කට බෙදෙනවා එහෙනම් මේකේ උත්තරේ කීයද 4න් 1 අල්නයන්න 2න් 1 යනු කීයද 8න් 1යි 8න් 1යි ඒකේ උත්තරේ 8න් 1යි දැන් මේක ගන්න මෙච්චර හිත කරදර වෙන්න ඕනේ නැහැ වරට ලේසියට ටක් ගාලා ක්‍රමයක් තියෙනවා මොකද කරන්නේ හරිම ලේසි මේ දෙකෙන් එක අල්නයන්නෙන් කියන්නේ ಗುಣ කිරීමක් වෙනත් විදිහකින් කිව්වොත් අල්නයන්නෙන් ගන්නේ ಗುಣ කිරීම අල්නයන්නෙන් කියන්නේ ಗುಣ කිරීමක් තමයි හරිද ಗುಣ කිරීමකින් උත්තරේ ලැබෙනවා එතකොට මේ අල්නයන් අදහසේ හරිද මේ රූප නිරූපණයක් හඳ ගන්න මේකත් ලියා ගන්න හොඳයි මේක ඉස්සෙල්ලා ලියා ගන්න මම දැන් අනිත් විදිහට හදලා මෙතන 4න් 1න් 2න් එකක් ඒ කියන්නේ අල්නයන් වලට මුල කිරීම ලකුණු දානවා 2න් 1 4න් 1 වැඩි කරොත් උත්තරය 8න් 1 මේක දෙක අනිත් මේක තමයි අපි දැන් ඉගෙන ගන්න මේකෙනු
මුලදී සංකල්පය පොඩ්ඩක් තහවුරු කරගන්න තමයි මේක ලියා දෙන්නේ. 4න් 1න් 2න් පංගුවක් කොච්චරද? ඒතකොට රූප ඇඳුනොත් ඕන කෙනෙකුට ඕන ගාණක් හදන්න නැහැ. දැන් අපි තව ගණනක් බලමු මේකෙන් වගේ ඔයාලා හිතන්න බලන්න මම දැන් කිය අලුත් රූප සටහන අනුව 3න් 1න් 2න් එකක් කීයද කියලා කියන්න බෑ 3න් පංගුවකින් 2න් පංගුවක් ඒ කියන්නේ යම් කිසි එකක් මෙහෙම හිතන්න යම් කිසි එකක් තුනට බෙදලා ඒකෙනුත් 2න් පංගුවක් ගන්නවා ඒකෙන් 2න් පංගුවක් කියන්නේ මේක දෙකට බෙද මෙන්න මේ වගේ ගන්න 3න් පංගුවෙන් ඒ කීයේ 6න් 1යි. හරි. දැන් ඔයාලට කිව්වොත් 3න් 2න් දෙකෙන් එකක් කියනවා. 3න් 2න් දෙකෙන් එකක්. 6න් 2යි. 6න් 2යි කියන්නේ 3න් 1. හරි. එතකොට අල්නයන්ෙන් කියවෙන්නේ ಗುಣ කිරීම කියන එක මතක තියාගන්න. හරිද? අපි දැන් මේකෙන් අපිට තියෙන ගණන් වර්ග ගණන් තියෙනවා. මෙහෙම. දැන් ඔය ගණන් ටික කියලා ගමු. 4න් 3න් 5න් 2ක් කීයද? පළවෙනි එක. දෙවෙනි එක 8න් 5න් 7න් 3ක් කීයද? හරි. මොකද ඒක? ඕකේ රූප අර මේක ඇඳලාද කරන්නේ. නෑ රූප අඳින්න එපා. දැන් හල්නයන් වෙනකොට දෙවෙනි පියරේ දාන්න මොකද්ද ගුණ කිරීම. හොඳයි. රූප අඳින්න කියොත් ඔකට දිහා හිතේ තියෙන කියොත් පිස්සු වෙනවා. ඒක අන්දා ඒක ඕන දැන් තේරුම් ගන්න එක සඳහා විතරයි කිව්වා අපි දැන් මේක. ගණන් හතරකට තමයි කියන රූප අඳින්න නැහැ. මේ හල්නයන් වලට ගුණ කිරීම තමයි පහෙන් දෙක දාන්න. දැන් බලන්න මේ කැපෙනව තීත උඩට. අර එලාවේ කැපෙනව තීත බලන්න හතරෙන් බෙදෙන උඩ තීත, පහෙන් බෙදෙන උඩ තීත නැත්තම් නිකම්ම ලාභය දෙක ගුණ කරලා හරය දෙක ගුණ කරලා. තුනක් දෙක 6යි. කැපෙනව නැහැ. හතර 5යි. ආ කැපෙනව කියනවද නේ? මම දැක්කේ. හතරයි දෙකයි කපන්න පුළුවන් නේ? හතරයි දෙකයි කපන්න පුළුවන්. හතරයි දෙකයි කපුවොත් මම මෙන්න පාඩේ කපන්න. 3. ඔතනින් කපුවොත් ඇවිල්ලා දෙකේ වගේ. 10න් 3. ඔතන දෙකයි. හරි 10න් 3 කියන උත්තරේ හරි. 10න් 3 සයිඩ්. කැපුවේ නැතොත් එන්නේ 20න් 6. 20න් 6 කියන එක ආපෞසරයෙන් මෙතන සරල කරාම දෙකෙන් බෙදලා තුල්‍ය භාගය හදන්න පුළුවන් සරල කරලා. සරලම තුල්‍ය භාගය හති කියන්නේ. එහෙම යන්නත් පුළුවන් ඉතින්. ඊට වඩා ලේසි මෙහෙම තියෙනකොටම ඒක කපා ගත්තාම පොඩි වෙල උත්තරේ ලස්සනට එනවා. අපි යන්නේ ඊළඟ ගානට. ඊළඟ ගානේ තියෙනවා 8න් 5යි. 8න් 5 ගුණ කිරීම 7න් 3. කැපෙනව තියෙන බලන්න. කැපෙනව එකක්වත් නැහැ නේද? කැපෙනව එකක්වත් නැහැ එතන. දැන් වලට වෙනවා වැඩි කරන්න. 5 3 15යි. 8 වරක් 7 56යි. 56න් 15යි කියලා උත්තරය අවසන් කරන්න. උත්තරය යටින් ඉඳ දෙක ගන්න තමයි ලකුණු දාලා.
දෙවෙනි එක. තුන්වෙනි එක පොඩ්ඩක් වෙනවා. 2 4 3 3 22 5 2යි 4න් 3න් 22න් 5ක් කීයද කියලා අහනවා. 2යි 4න් 3න් 22න් 5ක් කීයද? අල්ලයන් විදිහට ගණිත ගන්න. හරි. ඔයාලා සුළු කරනකොට මුලින්ම බලන්න ඕනේ මෙතන තියෙන විශේෂ සංඛ්‍යාව 8න් 5යි. ඒක විශේෂ බලන්න. ඊආර් 8න් 5යි. 8න් 5යි. 8න් 5 අතරා දෙක 8යි 8යි 3යි 11 දැන් අතරා දෙක 8යි 8යි 3යි 11 ඒතර 4ෙන් 22න් 5 තියෙන දැන් ලස්සනට කැපෙන එකක් පේනවා 22යි 11යි කපන්න පුළුවන් ඒක කැපෙනවා 11 හේව 1යි 11 හේව 2යි හරිනේ රයිට් ඊළඟට කැපෙනව තමයි නැහැ 1 වරක් 5 5යි ඔයාලා උත්තරේ හරි අතරා දෙක 8න් 5යි පුළුවන් නේද රයිට් එහෙනම් ඔයාලට අර ටිකක් දෙන්න පුළුවන් හරි තව අපි ගානක් ගමු මිනිත්තුවකින් මේ වාක්‍යය මිනිත්තුවකින් 12න් 5ක් මිනිත්තුවකින් 12න් 5ක් මිනිත්තුවකින් කියලා ලියන අල්නයන්නක් කියවෙන ඕනේ මිනිත්තුවකින් අල්නයන්න මිනිත්තුවකින් අපේ අර ගණිත කර්මය තමයි එතන කියවෙන්නේ මිනිත්තුවකින් 12න් 5ක් කීයද 12න් 5ක් තප්පර කීයද මිනිත්තුවකින් 12න් 5ක් තප්පර වලින් කීයද කියලා අහන්න. හරිද? දැන් අපිට මේ මිනිත්තුව කියන එක එතකොට අපි දැනගන්න ඕන තප්පර කරන්න මිනිත්තුව තප්පර වලින් යහන්නේ මිනිත්තුවක් කියන්නේ තප්පර කීයද? එතන ආදේශ කරගන්න අපිට පුළුවන් මිනිත්තුවක් කියන්නේ තප්පර 25යි. 60න් 12න් 25යි. ඔව් 25යි නේ. හරි වල උත්තර. තප්පර 60න් 12න් 5. තප්පර 60න් 12න් 5. ඒතකොට අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම කිව්වම 12න් 5 දැම්මා 60 දැම්මා. 12න් කැපුවට අක්ක 12 1යි 12 5යි. 5 වරක් 5 20. තප්පර 25. හරි නේද? රයිට්. එතකොට ඒ වගේ ගණන් හදන්නේ ඒ විදිහට. දැන් ඔයාලට හදන්න පුළුවන් ගණන් තියෙනවා අච්චු පොතේ. බලන්න පිටුපෙරලා. මෙන්න මේ ගණන් කීපයක් තියෙන 3යි 1 කියලා අභ්‍යාසයක් දාලා. මම උත්තර ටික ඔයාලට ටක් ගාලා කියන්නම්. මේ උත්තර ටික මෙහෙමයි. එහෙම කරමු. මේ ගණන් ටික ඔයාලා හදන්න. හරිද? 3යි 1 අභ්‍යාස ගණන් ටික හදන්න. මෙතන තියෙන අභ්‍යාසයක්. මේ පැත්තේ තියෙනවා. දැන් නෙමෙයි දැන් දෙන්න කියොත්. දැන් ඕනේ නැහැ නේ උඹනේ. හරි ඕකේ 3යි 4යි හදමු දැන්. දැන් හදමු අන්තිම ගණන් දෙක. ඒකකින් 5 3ක් අයිති අයෙකු. ඉන් 3න් එකක් තම දුවට ලියා දුන් විට දුවට ලැබුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්? අන්න බලන්න මේ ගාන හදමු. තුන්වෙනි ගාන. 3යි 1 අභ්‍යාස කියලා දාන්න තුන්වෙනි ගාන කියලා දාන්න. 3යි 1 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. ඉඩමත් තියුණාලු. ඒ ඉඩමෙනුත් 5න් 3යිලු අයිති ඒ අයට. ඒකෙන් 5න් 3ෙන් දුවට දුන්නලු 3න් 1ක්. 5න් 1ෙන් 3න් එකක් තම දුවට දුන් විට. දුවට ලැබුණු කොටස. මේක තමයි 5න් 3ෙන් 3න් එකක් තමයි යට ලැබෙන්නේ.
එහෙනම් කීයද? මේ වගන්තියේ කියන කාරණය මම සංකේත වලින් ලිව්වා. පහෙන් එකේ. පහෙන් එකයි උත්තරේ. ලේසිනේ හදන්න ලේසිනේ. රයිට් ගුණ කිරීමක් දාන්න විතරයි අල්ලා යන්න වෙනවලු. පහෙන් 3 ගුණ කිරීම 3න් 1යි. ඔයාලට හොඳට මේ 3ට 3 කපලා යවනු 3න් බෙදුවා. 3 1යි 3 1යි. මේ පාර හරයන් දෙක ළමයන් දෙක ගුණ කරා. එතකොට දුට ලැබිලා තියෙන මුළු ඉඩමෙන් අර පහෙන් පංගුවක්. ඒ කියන්නේ මේක පහෙන් පංගු 3ක් තියුනේ පහෙන් පහෙන් එක පහෙන් 3 හැදෙන්නේ. පහෙන් එකේව 3ක් නේ. එතකොට හරි අපේ උත්තරේ පහෙන් එකේව 3කින් තමයි පහෙන් 3 හැදෙන්නේ. ඒක 3න් පංගුවක් කියන පහෙන් එකයි. හරි. හතරවෙනි ගානත් හදමු තනියම. හතර තනියම හදන උත්තරේ කියන්නේ. හතර තනියම හදන උත්තරේ කියන්නේ මට අන්න මගේ කතරේ යනවා. කීයේ හතරවෙනි ගානට උත්තරය? 5000යි. 5000. අනික් කට්ටියටත් ආවද? මේ ප්‍රවීන් එක කියන්නේ 5000 කියලානේ. ये कितनी आवत है चंदेला 5000. 5000 ini සමාධි 5000 හරි එහෙනම් අපි මේ කතන්දරේ උතරින් නවත්තමු ඔයාලා ගණන් ටික හදන්න හදලා අපි ලබන සතිය හරි නැත්තම් මට පළවෙනි කොටස නම් උත්තර ටික හොයගන්න කියනවා එහෙනම් WhatsApp එකට මම මේ උත්තරේ විතරක් දාන්න නැත්තම් මෙන්න මේ උත්තර වෙනවද කියලා බලන්න නැත්නම් ඕන්න ලියා ගන්න. 3යි 1 අභ්‍යාසයේ උත්තර ටික මෙන්න මේ වෙන්න ඕන. පළවෙනි එකට 15න් 8. 3යි 1 අභ්‍යාසයේ පළවෙනි කොටසේ පළවෙනි එකට 15න් 8. දෙවෙනි එකට 7න් 2. තුන්වෙනි එකට 4න් 1. හතරවෙනි එකට 22න් 15 වෙන්න ඕන උත්තරේ. පස්වෙනි එක 2න් 1. හයවෙනි එකට අවිලා තියෙන 3:00මාර හත්වෙනි එකට 7 අටවෙනි එකට 1 කියලා එන්නේ බලන්න මේ උත්තර ඔයාලට ලැබෙනවද කියලා ගණන් ටික හදලා එහා පැත්තේ උත්තර ටික නම් අරගෙන නැහැ දෙවෙනි කොටසේ ගණන් හතරක් තියෙනවා ඒ ගණන් හතර හදලා ඊළඟ ප්‍රශ්නේ වැදගත්ම වැඩේ තියෙන්නේ ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල ගැන කියා දෙන්න right නම් කිසි පිළිවෙලක් තියෙන දැන් ගණිත කර්ම ගොඩක් තියෙන වෙලාවක. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වරහන් කියලා જાතියක් තියෙන ගණිත කර්මයක්. වරහන් දාන එක. අල්නයන් තියෙන දැන් කියා දෙන්න. එතකොට අඩු කිරීම 4යි. අල්නයන් 5යි. වරහන් කියලා ගණිත කර්ම 6යි. ගණිත කර්ම 6ක් කියන්න පුළුවන් එක ගාන. හරි සමහර විට එහෙම තියුණොත් මොනවද මුලින් කරන්නේ මොනවද පිටු පසුව කරන්න කියලා ගණිත කර්ම කියලා සම්මතයක් හදලා තියෙනවා මේ ගණන් සුළු කරන ක්‍රම. හරිද? සම්මතයක් තියෙනවා. ඔයාලා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා පාඩමක් කරා 7 පන්ති. දෙවෙනි පාඩම. 7 පන්තියේදී ඔයාලා ඉගෙන ගත්තා. එතකොට මොකද්ද වමේ සිට දකුණට බෙදීම් සහ ගුණ කිරීම කියන මුලින් කරන්න මොකද්ද පස්සේ කරන්න මොකද්ද කියලා එහෙම ඉගෙන ගත්තනේ. ඒ පාඩමම තමයි මේ යන්නේ. භාග සංඛ්‍යාවලදී ඒකට කියන්නේ මාතෘකාව ලියන්න හරි අද දැන් මාතෘකාව ලියන්න ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල
ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල. ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල. right. දැන් මේකට ඉංග්‍රීසියෙන් කියනවා ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙලට ඉංග්‍රීසි අකුරු වලින් ඒ ගණිත කර්ම පිළිවෙල ලියනවා මෙන්න මෙහෙම. BODMAS BODMAS හරි කියලා. මේ B අකුරෙන් කියන්නේ මොකක්ද කියලා මම කියා දෙන්නම්. B අකුරෙන් කියන්නේ brackets හෙවත් වරහන් කියන එක. වරහන් තමයි මුලින්ම සුළු කරන්න ඕන ගණිත කර්ම අංක 1. ගණිත ප්‍රකාශනයක් වගේ ගොඩක් ගණිත කර්ම තියෙන එක වරහන් තියෙනවා නම් වරහන් සුළු කිරීම තමයි මුලින් කරන්නේ. ඊළඟට O අකුරෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් නම් අල්නයන්න. අල්නයන්න ගණිත කර්මය ගැන අපි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කරපු එක. අල්නයන්න කියන්නේ ගුණ කිරීමක්. ඒක. D කියන්නේ බෙදීම. division. M කියන්නේ multiplication හෙවත් ගුණ කිරීම, බෙදීම, ගුණ කිරීම, addition එකතු කිරීම, ඊළඟට subtraction කියන්නේ අඩු කිරීම. එහෙනම් මේකේ වරහන් අල්නයනු බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම මම සිංහල අකුරු ටික ලිව්වා. එතකොට මේක තියාගෙන මතක තියාගන්න 1 බෙගු එයා කියලා මතක තියාගන්න. 1 බෙගු එයා 1 කියන්නේ 1 බෙගු එයා වරහන් අල්නයනු බෙදීම ගුණ කිරීම ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. හරිද? ගණිත කර්ම 6ක් මෙතන තියෙනවා. ගණිත කර්ම 6ක් තියෙනවා 1 බෙගු එයා. හරිද? BODMAS කියලා ඉංග්‍රීසියෙන් කියනවා නැත්නම් 1 බෙගු එයා කියනවා. සමහරව 1 බෙගු දරි කියනවා. ඒක වැරදි. 1 බෙගු දරි කියන්නේ ධන ඍණ කියන. ධන ඍණ කියන්නේ ලකුණනේ. සංඛ්‍යාවක දිශාව. මේක එකතු කිරීම අඩු කිරීම තමයි හරි වචනේ ගණිත කර්ම මෙතන කියන්නේ. ගණිත කර්මයක් එකතු කිරීම. එතකොට ධන ලකුණ කියන්නේ වෙන එකක්. ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යා කියන්නේ වෙන ඒ යාති දෙකක්. සංඛ්‍යාවක ලකුණ මෙතන කියන්නේ ගණිත කර්මයක් එකතු කිරීමක් සහ අඩු කිරීම. 1 බෙගු එයා කියනවනම් තමයි මම නම් කැමති. එහෙම මම හරි මතක තියාගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට තමයි ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල වෙන්නේ. හරිද? ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල වෙන්නේ. දැන් සමහර විට මේකේ වරහන නැති වෙන්න පුළුවන්. බෙදී අල්නයනුත් නැති වෙන්න පුළුවන්. වෙන ගණන් කොටස් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. බෙදීමක් තියෙන්න පුළුවන්. එකතු කිරීමක් අඩු කිරීමක් තිබුණා කියමු. එතකොට අපි හදන්න ඕන අර පිළිවෙල කරමු. හරිද? කවුද මේ රිද්මි කෞශල්‍ය කියලා එකතු උනේ? අලුත් ළමෙක්ද? කවුද මේ? රිද්මි අන්න යා ගියා. හරි. දැන් එහෙනම් මේ එක පොඩ්ඩක් ලියා ගමු මේ ක්‍රමය. 1 බෙගු එයා වරහන් brackets of division multiplication addition subtraction ඉංග්‍රීසි වචන. එතකොට අපි ගානක් හදමු. දැන් අපිට ගානක් කියලා මෙහෙම. දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එකෙන් හතරෙන් එක. අහම දීලා තියෙනවා. දැන් බලන්න මේ ගාන හදන්න ගිහිල්ලා ගණිත කර්ම දෙකක් තියෙනවා. මේ ගණිත කර්ම දෙකේ මුලින් කරන්න ඕන මොකක්ද? දැන් මේ ප්‍රමුඛතාවය තමයි බලන්න. මොනවයි තියෙන ගණිත කර්ම දෙක 1 බෙගු යාවල. දැන් අපි 1 බෙගු යාවල තියෙන මොනවද ගණිත කර්ම? මෙන්න මේ අල්නයන්න තියෙනවා.
අලනයන්නේ ගණිත කර්මයක් තියෙනවා. මෙන්න මේක තියෙනවා. අලනයන්න තියෙනවා. එකතු කිරීම තියෙනවා. එතකොට පිළිවෙල අනුව කවුද මුලින් අහුවෙන්නේ? කවුද මුලින් කරන්න ඕන වැඩේ? අලනයන්න මුලින් කරන්න ඕන. එතකොට 3කින් 4න් මේ දෙන්න එකතු කරලා මේකෙන් අලනයන්න ගන්න ඕනද නැත්නම් මේක සුළු කරලා එන උත්තරේ ඒක සුළු කළා මෙන්න මේ දෙකනේ මුලින් කරන්න ඕන එක මේ දෙන්න. ඕන අපිට ඒකට වරහන් හදා ගන්න නේ. මුලින් කරන්න ඕන වැඩේ මෙන්න මේක වැඩේ මුලින් කරන්න ඕන. ඒකට මේක එකතු කරන්න. හරි. එහෙනම් අපි ගානක් උදාහරණයක් විදිහට එක හදමු. පළවෙනි ගාන. ප්‍රමුඛතාවයේ පළවෙනි එක මේක. ගණිත කරමු. හරිද? එහෙනම් දෙකෙන් එක එකතු කිරීම 3න් එක ගුණ කිරීම 4න් එක. කීයද? 3න් එක 4න් එකෙන් ගුණ වුණාම 12න් 1යි. 12න් 1යි 12න් එක. 12න් එකට දෙකෙන් 14න් 1යි. හරය සමාන කරගන්න 12න් කරන්න 6න් වැඩි කරමු යට. එතකොට වෙන 12න් 6යි 12න් 1යි. ඔක්කොම කීයද? 12න් 7යි උත්තර. 12න් 7යි. නේද? 12න් 6යි 12න් 1යි එකතු වෙලා 12න් 7යි. හරි. හදමුනේ ගන්න. හැදුවාස හැදුවේ නෑ සර් තාම. कितनी इवरे गाना इवरे कितनी ඔව් සර්. එහෙනම් තව ගානක් බෝඩ් එකේ දැන් උඩින් දාලා තියෙනවා ටිකක් දිගයි ගාන. ඒක එහෙම ලියා ගන්න. දැන් අපි මේක මෙහිට හදනවා. මේකේ ගණිත කර්ම කීයක් තියෙද බලන්න.
මේ ගාන දිහා බලලා තීරණය කරන්න මොනවද මුලින් කරන්න ඕන වැඩේ. කවුද කියන්නේ මේ එකතු කරන්න තියෙන, ಗುಣ කරන්න තියෙන, බෙදන්න තියෙන, අල්ල යන්න තියෙන. දැන් අපි වන් බෙගුවා. අපේ ගණිත කර්ම පිළිවෙල වරහන්, අල්නයන, බෙදීම්, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම. එහෙමනේ වන් බෙගුවා කියන්නේ. වන් බෙගුවා කියන්නේ වරහන්, අල්නයන. වරහන් එහෙම දැන් වරහන් නැති නෑ මේක. අල්න යන්නත් තියෙන. ඒක තමයි පළවෙනි වැඩේ. මේ තියෙන්නේ. මේක අංක 1ට කරන්න ඕන වැඩේ. අංක 1. වන් බෙගුයා බෙදීම ඊළඟට බෙදීම මෙතන තියෙනවා. ඊට පස්සේ ගුණ කිරීම, ඊට පස්සේ එකතු කිරීම නේ. එහෙනම් පළවෙනි වැඩේ වෙන්නේ මොනවක් කරන්නේ? මෙන්න මේ දෙන්න සුළු කරලා උත්තරයක් ගන්න. මේ දෙන්න අල්න යන්නේ ගණිත කර්මයේ සුළු කිරීම. අල්න යන. එහෙනම් අනිත් ඒ විදිහටම ලියා ගන්න. 6න් 5 ගුණ කිරීම 2න් 1 බෙදීම ලකුණක් දාන්න. මේ දෙන්න සුළු කරාම උත්තරේ මොකක්ද? 2න් 3 ගුණ කිරීම 3න් 4. කීයද උත්තරේ? 3ට 3 කපලා යනවා. 2 1යි 2 2යි. එහෙනම් උත්තරේ එනවා 4න් 1 එකතු කිරීම 6න් 5 ගුණ කිරීම 2න් 1 බෙදීම 2 කියලා. දැන් ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. මේ දැන් වන් බෙගුවා වල ගණිත කර්ම එකක් අයින් වෙලා. අල්ල යන්න නෑ. බෙදීම් ගුණ කිරීම එකතු කිරීම. කවුද බෙදීම් ගුණ කිරීම එකතු කිරීම කිව්වොත්? මෙන්න මේ ටික තිබුණොත් මුලින් කරන්න ඕන මේම. බෙදීම. එහෙනම් බෙදීමේදී මෙන්න මෙතන සුළු වෙන්න ඕන. එහෙනම් 4න් 1 එකතු කිරීම 6න් 5 ගුණ කිරීම 2න් 1 මෙතන පරස්පරය කියනවා. දෙකේ පරස්පරය කියන්නේ 2න් 1 බෙදීම ගුණ කිරීමක් කරනවා. right 2න් 1 2න් 1යි 4න් 1 4න් 1යි 4න් 1යි 6න් 5 මෙතන තියෙනවා. ආයෙම 4න් 1 තියෙනවා. දැන් එහෙමනේ ඔන්න යට පොඩ්ඩක් පාත් කරන එක. right ඔන්න ඔය ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මොකක්ද වෙන්නේ? මෙතන ටයිමක් ගුණ කිරීමනේ තියෙන්නේ. ආයෙම ගුණ කරොත් මෙතන කීයද? 24න් කීයද? මෙතනින් මේ පැත්තෙන් ලියන්න ඕනද පේනවනේ. 4න් 1 එකතු කිරීම ආයවරක් 4 24යි. 24න් 5 4න් 1ට 24න් 5ක් එකතු කරලා තමයි උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට හරය සමාන භාගයක් හදාගෙන 24 කරන්න මේ පැත්තයි මේ පැත්තයි වැඩි කරන්න කීයද? 6න්. මේ දෙපැත්තම 6න් වැඩි කරන්න. දෙපැත්තම 6න් වැඩි කරොත් උත්තරය එනවා අපිට 24 24න් 5යි. ඒ කියන්නේ ඔක්කොම කියන උත්තරය අවසන්. 24න් 11යි අවසාන උත්තරය. හරිද? right. එහෙනම් ඔක හදා ගන්නොත් එන්න වෙනකම් හරි සර් 24න් 11යි චූට්ටක් ඉන්නකො සර්. හරි
ඇති නේද වෙලාවනේ? ඉවර වෙගිත්නේ. ඔව් සර්. හරි මෙන්න එහෙනම් ඊළඟ ගානට ලියා ගන්න. මෙතෙන්නේ 15න් 8න් වරහන් දෙන්නෙක් ඉන්නවා. එතකොට වන් බෙගු එයා කියන්නේ වන් බෙගු මුලින් කියනවා. එහෙනම් මේ වරහන් ඇතුළේ තියෙන සංඛ්‍යා දෙක සුළු කරලා භාගයක් තනි භාගයක් හදාගන්න මේ දෙක එකතු කරලා කීය දෙන්නේ? හදන්න බලන්න. 15න් 8න් මෙතන 14න් 3යි මෙතන 7න් 2යි. එතකොට මේක අපි දෙකෙන් වැඩි කරගත්තොත් උඩ යටයි දෙකම. දෙකෙන් වැඩි කරොත් 14න් පංගු 4යි 14න් පංගු 3යි. 14න් පංගු 7යි කියලා ලියන්න පුළුවන් නේද? දැන් පළවෙනි ගණිත කර්මය සුළු කරගත්තා. වරහන සුළු කරලා උත්තරේ ගත්තා. පළවෙනි වන් බෙගු. අල්ලා යන්න දැන් ඊළඟට. අල්ලා යන්නට ගියොත් 15න් 8 ගුණ කිරීම 14න් 7. සුළු වෙන ඒවා බලන්න. 7යි 14යි සුළු කරන්න පුළුවන්. උඩ යට මේ කැපෙනවා. එහෙම කපන්නත් පුළුවන්. 7 ඒවා 1යි 7 ඒවා 1යි 7 ඒවා 2යි. ඒ පාර මේ යට තියෙන දෙකට මේ මෙතන උඩ තියෙන 4 කපන්න පුළුවන්. 2 ඒවා 1යි 2 ඒවා 4යි කියලා කපන්න පුළුවන්. තව 15 කැපෙන්නේ නැහැ 4න්. එහෙනම් උත්තරේ 4 බෙදීම 15. උත්තරේ 4 බෙදීම 15යි කියලා උත්තරේ ගන්න. හරි. ඔන්න ඕම තමයි අදන් දින මේ ලේසි ගානක් කියලා. දැන් ඔයාලට නම් ගානක් දෙනවා. ඔයාලා හදන්න. ඒක තනියම පොඩ්ඩක් මං ඊට පස්සේ හදන්න. ඔයාලා හැදුවට පස්සේ Tiene como un lugar la carne de olla.
එකයි සර්. කවුරු හරි උත්තර ගත්තොත් කිය. 6න් එකයි. 6න් එකයි. ඉතින් 6න් එක පිළිගන්න පුළුවන්. හොඳයි. හරි නේ. ඉතින් 6න් එක එනවද බලන්න අනිත් කට්ටියට. මොනවද කරන්නේ? දැන් එතකොට මේ වාර දෙක සුළු කරන්න ගියාම කුඩා පොදු ගුණාකාරයට කීයේ ගත්තද? කුඩා පොදු ගුණාකාරයට කීයේ ගත්තද? 24. 24 ගත්තේ ඇයි 12 ගන්න? 12 ගත්තේ නැත්නම් අයියෝ. 12 ගන්න හැකිනේ. දැන් 6 4 කුඩා පොදු ගුණාකාරය 12 ගන්න ලේසි 12 ගත්තා. අදන්න පුළුවන් අරම හැදුවත් උත්තරේ නෙමෙයි. ඒකේ වැරද්දක් නැහැ. කුඩා එකක් ගන්න එක ලේසි වාක් 12 නෙමෙයි. හරි. 12න් 3යි 12න් 5යි. 12න් 3යි 12න් 5යි. දැන් 12න් 2යි. ආල්නයනු 10න් 4. එතකොට පුතේ විතර 12න් 5යි. ආල්නයනෙන් කියන්නේ ಗುಣ කිරීම 10න් 4යි. දැන් කපාගෙන යන්න තියෙන්නේ. 12යි 4යි කපන්න පුළුවන්. 4 ඒවා 1යි 4 ඒවා 3යි. 5 ඒවා 1යි 5 ඒවා 2යි. එක් වරක් 1යි 3 වරක් 2 6යි. උත්තරේ 6න් එක කොහොම කරත් හරි. ඔන්න අපි ගණන් 4ක් හැදුවා. සර් තා එකක් දෙනමයි. ඔව්. තා එකක් දෙනවා. ඉතින් මම මේ බලන වෙන එකක් හරි. ඉතින් ගන්නත් වරහන් දෙකක් තියෙන එකක් දුන්නේ. වරහන් දෙකක් තියෙන එකයි නේ. ඔව් වරහන් දෙකක්. මේක මකන්න නේද? මේක මකන්න. හරි සර්. හරි. මේක මැකුවා මෙන්න මේක දෙකෙන් එක එකතු කිරීම 5න් 2 අල්නයනු වරහන 3න් 2 අඩු කිරීම 2න් 1. ඔන්න ඔකයි ගා. සර් කොනේම මේ පැත්ත දකුණු පැත්ත කොනේම පේන්නේ. වරහන ඒකට පේන්නේ නැහැ. හරි. දැන් තේරෙනවා. හරි. දැන් ඔයාලා කරන්න ඕන වරහන් එකෙන් තියෙන දෙපැත්තෙන් වරහන් තියෙනවනේ. වරහන් දෙකක් තුනක් මුලින් මේ වරහන් තුරු කරන් තියෙනවා. ඒතකොට මේ දෙකම එක කරේ දෙකම කරක් සමානයි. මේකට කුඩා පොදු ගුණාකාරී මේක වර දෙයක් අරගෙන අල්ලන්නේ ඊළඟට කරා. දැන් කීය මේක කුඩා පොදු ගුණාකාර 2යි 5යි දෙකම නේද කුඩාම සංඛ්‍යාව 10. 10නේ 10 හදන්න මේ පැත්ත දෙකෙන් වැඩි කරනවා මම මේ භාගය මම 5න් වැඩි කරනවා තාපේරිය දියර තමයි සාමාන්‍යයෙන් දාන්න ඕන මෙතන කම්පියුටර් එකම දැම්මා මේක දෙකෙන් වැඩි කරනවා මේ පැත්ත 3න් වැඩි කරනවා එතකොට 6 ලබා ගන්න පුළුවන් එතකොට 10න් 5 එකතු කිරීම 10න් 4 වරහන් ඉවරයි. මෙතන වරහනේ 6න් 4 අඩු කිරීම 6න් 3. ඒකත් මම කියා දෙන්න හැදුවේ නේද? දැන් මෙතන 10න් 9 කියලා වරහන් ඉවත් වෙලා උත්තරයක් එනවා. 10න් 9න් 6න් කියන්නේ ගුණ කිරීමක් නිසා 10න් 9 ගුණ කිරීම 6න් 1.
දැන් කැපෙනවා 6යි 9යි. 6යි 9යි කැපුවොත් 3වත් 2යි 3වත් 3යි. වෙන කැපෙනේව නැහැ. 20න් 3යි. එතන 3 20න් 3යි කියලා අගයක් ලැබෙනවා. හරි අද අලුත් පාඩමකට යන්න හරි මේකත් හදන්නකො ඔයාලා හද උත්තරෙමත් කියන්න මම ගානක් දානවා ආබෝඩ් එකේ ඒක ලියාගෙන හදමු 3න් 2 අඩු කිරීම 2න් 1න් මෙන්න මේක 3න් 1 අඩු කිරීම 2න් 1න් 1යි 5න් 2න් බෙදීම 2යි 3න් 1 වරහණක් තියෙනවා. මෙන්න මේ ගාන තමයි ඊළඟ ගාන වලට ලැබෙන්නේ. මේකේ උත්තරේ ගන්න. අල්ලා යන්න තියෙන බෙදීම් තියෙන වරහන් තියෙනවා. මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. ඔකම කියා දෙනවා. ඔයාලට හදන්න චූටි වෙලාවක් දෙනවා. හරි සර්. උත්තරේ කීයේ 10න් කද 10න් 1. 10න් උත්තරේ හරි 10න් එක උත්තරේ හරි දැන් අපි ඒක හදන්න යනවා වරහන් දෙකම තියෙන දෙපැත්තෙන් වරහන් එතකොට දෙකම එක වගේ සුළු කරනවා මේ බෙදී මේව මේ හිතන්න පයවත් කරනවා වරහන් ඇතුලේ තියෙන වරහන් ඇතුලේ සියල්ල සුළු කළා මේ වරහන් උත්තරයක් මේ වරහනේ උත්තරයක් මේ උත්තර දෙක අරගෙන ඔන්ලයින් එකෙන් ගණිත කර්ම ඊළඟට කරා එහෙනම් ඉස්සෙල්ලම මේ වරහන සුළු කරන්න 3න් 2යි කුඩා පොදු ගුණාකාරය 6 හන්දා මේ පැත්ත 3න් වැඩි කරා මේ පැත්ත 2කින් වැඩි කරා. ඒකට 6න් 4 අඩු කිරීම 6න් 3. අල්ලා යනු මෙතන 5න් ලියා ගන්න පස්සලක 5යි 5යි 2යි 7යි. 5න් 7 බෙදීම 3න් 6යි 7. 3න් 7. දැන් ඔයාලට පේන මේ වරහන සුළු කරලා ඉවර කරගන්න හැටි. 6න් 1යි අල්ලා යනු මෙතන 5න් 7 ගුණ කිරීමක් විතර උඩයට මාරු වෙනවා. මේ දෙක කපලා 7ට 7. එතකොට 6න් 1 අල්නයන්මින් කියන්නේ ගුණ කිරීම. මෙතන ඉන්නේ 5න් 3. දැන් එතකොට 3යි 6යි කියන උඩයට කපන්න පුළුවන් නේ 3 1යි 3 2යි කියලා එක කපන්න. 10න් 1. ඒවරක් 5 10න් 1. ඇහැකි නේද හදන්න. හරි. දැන් බලමු ඔයාලට මේ මම හිතන්නේ යම් කිසි දැනුමක් ඇවිල්ලා තියෙනවා වරහන් සුළු කිරීම මුලින්ම කරන්න අල්න යන්න ඊළඟට බෙදී ඊළඟට වන් බෙගු
බෙදීම් ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම වන් බෙගු එයා හොඳට මතක තියාගන්න වන් බෙගු එයා හරිද වන් බෙගු එයා කියන එක මතක තියාගන්න ඒක හැමතිස්සෙම කල්පනා ආයි කරන්න චුට්ටක් ගන්න පෙන්නන්න. වන් බෙගු එයා හරි සර්. හරි දැන් එහෙනම් මම ඔයාලට වැඩක් පවත්වනවා දැන් 3යි 2 අභ්‍යාසය කියලා එකක් මේ පාඩමේ අවසානයේ ගණන් 4ක් තියෙනවා පළවෙනි ගානේ කොටස් 8ක් තියෙනවා මේ පළවෙනි ගානේ කොටස් 8 හදන එක තමයි දැන් පළවෙනි වැඩේ දැන් හදනවා එක පළවෙනි ගානේ කොටස් 8 ඒක හදන්න උත්සාහ කරන්න ඊවරෙන් පියවර හදාගෙන යන්න බෑ ඔයාලට දෙනවා විනාඩි දැන් 6යි 20යි විනාඩි දෙනවා 10යි 20යි විනාඩි 20ක් දෙනවා මේ විනාඩි 20ක් හදන්න හොඳේ විනාඩි 20ට අඩුවෙන් කරගන්න හැකි වගේ පොඩි වෙලාවක් ඕනේ මොකක්ද හදන්න ඕනේ 3යි 2 අභ්‍යාසයේ පළවෙනි ගානේ හදන්න කිව්වා පළවෙනි ගානේ කොටස් 8ක් තියෙනවා ඒක කොටස් 8 හදන්න කිව්වා මේ වගේ ගණන් ටිකක් තියෙන්නේ මේ වගේ හරි සර් ඇහුණා හරි මං 6යි 40ට නවත්තන හොඳ නවත්තන්න කියලා වලට හදන තව හද හිටියොත් 6:40ට නවත්තන්න කියනවා හරි
හන්දිලා කියවෙන එකේ හදන්න. පළවෙනි එක හැදුවද? මමද සර්? පළවෙනි එක හදලා ඒ තියෙන්නේ. ඔව් සර් හතරවෙනි එකේ ඉන්නේ. පළවෙනි එකට කීයේ? මං අහන උත්තරේ පළවෙනි එක කීයක් ආවා? පොඩ්ඩක් ඉන්න සර්. උත්තර චෙක් කරගන්න ඇයි කීප දෙනෙක් හැදුවොත් නේ. හරියට බලන්න. එකයි 18න් එක 1.18න් අනික් කට්ටියටත් ආවද? බලමු 18න් 36යි එතකොට 3යි දෙවරක් 9 9න් 5යි 9න් 5 එකතු කිරීම දෙකෙන් එකනේ. අනික් කට්ටිය කොහොමද උත්තරය ආවේ? කිත්නි හදුවේ පළවෙනි එක. ප්‍රවීන් නිසංග චන්දිල. ගණන් පළවෙනි තුනක් එකට උත්තරේ 18න් පළවෙනි 5 එකට ගියේ. 18න් පළවෙනි 5 එකට 18න් 5නේ. 18න් 5. ඊළඟ 5යි 6යි 13න් 13න් 2 6යි 13න් 2 5යි 13න් 5 13න් දෙක දෙවෙනි එකටද? 5යි 13න් දෙවෙනි එකටද? ඔව් හැමෝටම එක උත්තරයක් එනවා මේකේ කිව්ස් පළවෙනි එකට 18න් 5 නේ. දෙවෙනි එකට හැමෝටම ආවේ කීයද? දෙවෙනි එකට 6යි 13න් 2 6යි 13න් දෙක හැමෝටම ආවද දෙවෙනි එකට? 6යි 13න් දෙක කියන උත්තරේ දෙවෙනි එකට ආවද? ආවේ නැත්තම් කියන්න ඕන නැත්තම් මම ගාන හදලා බලන්න නැත්තම් ආවේ නැත්තම් කට්ටියට. හැමෝටම එනවනම් ඕනේ නැහැ හදන්න. හරියටි කියලා හිතනවා. මොකද කියන්නේ? විනාඩි 5ක් විතර තියෙනවනේ බලමු ඒකත් අරගෙන ආලා කොච්චර දුරට හදනවද කියලා.
නිමිති සමාධි කීයක් හදුවේ? वीडियो को तो वीडियो दे पे විනාඩි 5ක් දෙන්න. විනාඩි 5ක් ඇද්ද? හදලා ඉවර කෙනෙක් ඉන්නවනම් දෙවෙනි ගාන හදන්න බලන්න. සර් හදලා ඉවරද? විනාඩි 10ක් දෙන්න. විනාඩි 10ක් වැඩි නේ. හරි කමන්නේ හදන්න පුළුවන් තරම් හදන්න ගන්න. හදලා හදන එක හොඳයි. චුට්ටක් ගාලා උත්තර ටික මමත් දෙකක් තුනක් සාකච්ඡා කරලා දානවා. කල්පනාවෙන් කරන්න හැබැයි හොඳේ. වන් බෙග්ගු එයා කියලා කියව හදන්න. මුලින් කරන්නේ වයන්න, අල්ල යන්න, බෙදීම්, මොන කිරීම, එකතු කිරීම, අඩු කිරීම. පිළිවෙලින් යන්න ඕන.
ඉවරයි නේද? ටයිම් එක නම් දැන් මම දීපු වෙලාව හරි. මොකටද හරිද ඉවරද? එළම. ඉවරයිද? ඉවර නැහැ. චන්දිල සමාධි ප්‍රවීන් කිත්මි නිසඟ මොකද කියන්නේ? ගණන් 7ක් හැදුවා සර්. 7ක් හැදුවා. ගණන් 7ක් හදලා තියෙන්නේ. තියෙනවා. ප්‍රවීන් තව කාට තව එකක් තියෙන්නේ? ප්‍රවීන් ප්‍රවීන්ට එකක් තියෙනවා. චන්දිල 7ක් හදලා තියෙනවා. හරි. 7ක් කියන්නේ එයා තව එකයිනේ එයාටත් තියෙන්නේ. කිත්මි කීයක් හැදුවේ? දිනදි සමාධි හරිනේ දැන් අපි එහෙනම් යමුනේ බෝඩ් එකට හදන්න කීපයක් මොනවා ඔයාලට මේකෙන් අමාරුයි කියලා හිතන ගාන කියන්න බලන්න ටක් ගාලා මම ඒක හදලා ඔයාලට වැරදි කියලා හිතනවා නම් හරි මොකක් හරි සැකයක් තියෙනවා නම් ගානක් හදා ගන්න මට කියන්න මොන ගානද කියලා මම ඒක කරලා පෙන්නන්නම් ඔයාලට මොකෝ කියන්නේ ගානේ අන්තිම මොකක්ද 7 වෙනි එක. කීය හදන්න ඕන එහෙන්නේ කියලා කීය පස්වෙනි 7 වෙනි ගාන. පස්වෙනි ගාන 7 වෙනි ගාන සර්. 7 වෙනි ගාන. අතනේ මට පොඩ්ඩක් ඇහෙනවද දුනා හත්වෙනි ගානේ නම් මම හදන්න. හරි. හත්වෙනි ගානේ නම් බලා ගන්න හත්වෙනි ගාන මම හදනවා. හරි. ඔයාලට ආපු උත්තරේ මොකක්ද දන්නේ? හත්වෙනි ගානේ. ඔයාලට ආපු උත්තරේ මොකක්ද? හත්වෙනි ගානට ඔයාලට ආපු උත්තරේ ඈ 2යි 3න් 2 3 කිරීම වරහන් ඇතුළේ 1යි 4න් 1 අඩු කිරීම 12න් 1 වරහන් දෙදී right වරහන් ගුණ කිරීම බෙදී වරහන් ඇතුළේ තියෙනව සලකන්නේ නැහැ අඩු කිරීම හිතන්න එපා වරහන් ඇතුළේ නේද තියෙන්නේ වරහන් කියලා ගන්න එක
ඒවා වුණේ නැහැ. අතුල ඒවා ගැන හිතන්න එපා. වරහන් තමයි ගණිත ගන්න. ඒතර ගණිත ගන්න තුනක් තියෙනවා කියලා හිතන්න. වරහන් තියෙන ගුණ කිරීම තියෙන බෙදීම් තියෙනවා. වන් බෙගුයා වරහන් බෙදීම ඊපස්සේ ගුණ කිරීම ටික එන පිළිවෙල. එහෙනම් වරහන් සුළුකම්. වරහන් ඇතුලේ තියෙන්නේ 4න් 5 අඩු කිරීම 12න්. එතකොට මේක පොදු හරයක් ගන්නවා මේ 12 කරන්න පුළුවන්. මේක 3න් වැඩි. නැත්නම් 3න් වැඩි. ඒත් අපිට මෙතන සුළු වෙලා එනවා 12න් 15යි 12න් 15යි 12න් 1 12න් 14යි කියලා නේ. වහයිනේ 12න් 14 දෙකීම 3න් මේක සුළු කරලා 3න් 7 ගුණ කිරීම 3න් ඔන්න ඕක තමයි උත්තරේට ගුණ කිරීම පෙළියක් කියන්නේ. එතකොට එතන 1 බෙදු බෙදී පුරින් කරන්නේ 12න් 17 කිරීම 7න් දැන් නම් ඔක්කොම එක පෙළියකට ඇවිල්ලා සේරම ගුණ කිරීම සමාන වටිනාකම් තියෙන දැන් මොකක් ඔක්කොම ඉලක්ක කපන්න පුළුවන්. ඒ ඔක්කොම එක පෙළියකට ගුණ කිරීම වෙන්නේ. මෙන්න මේකම මේක සෝල්ව් කරලා දාන්න පුළුවන්. ගුණ කිරීම විතරයි තියෙන්නේ. මොකද මේ කපුම මෙතන මේ එකයි කියලා කරමු. 7 1යි 7 2යි කියලා. 4 2යි 8 4 3යි කියලා. උත්තරේ එනවා එතකොට උඩට 2යි 2යි 1යි. 3යි 1යි 1යි. එතකොට උත්තරේ එන්නේ 4 දෙකීම 3 1යි 1. මේ උත්තරේ ආව කාටද? කෙනෙක් ඉන්නවද? මේ උත්තරේ ආපු කට්ටිය ඉන්නවද? නැද්ද? මේ උත්තරේ ආපු කට්ටිය ඉන්නවද? ඉන්න මං හිතන්නේ මේ උත්තරේ ආවද 1යි කියන උත්තරේ කාට හරි ආවද? ඔව් සර් ආවා. හරි. කවුද? ප්‍රවීන්ටද? නිසංගද? ඔව් සර්. හරි. right අපිට පොඩි වෙලා විනාඩි 10ක් වගේ තියෙනවා. අපි තව එක ගානක් හදමු මේ පාඩම ඉවරයි. ලබන සතිය අපි මොකද කරන්නේ? මෙහි පන්තිය කරන්න පුළුවන්. දැන් අවසරය දෙනවනේ. ඉදිරියේදී. හරි. මම WhatsApp එකේ දාන්නම් මොකද පන්තියෙන් මෙහෙම කරනවද නැත්නම් ගෙදරට ගෙන්න ගන්නවද කියලා හොඳ. right. ඊළඟට මෙහෙ ගෙදර කරනවා නම් පන්තිය කරන්නේ අර සාමාන්‍ය කලින් වෙලා අම්මයි. දැන් අපි පහට කර හිටියනේ. ඒක අපි වෙනස් කරනවා හන්දෑවට යනවා. මෙන්න මෙහෙම. ඊළඟ 2 3 4 කියලා ගණන් තුනක් තියෙනවා. ඊළඟ කොටසේ දැන් අපි එකක් හදමු. දැන් ඔයාලට මේකෙන් ගණන් ටිකක් මම එවන්නම්. මේ පොතට අමතරව වෙනස් ගණන් ටිකක් ටියුබ් එකකින්. දෙවෙනි ගණන බලමු කියවලා පුද්ගලයෙක් තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද. ඒ කියන්නේ කෑම බීමට 4න් පංගුවක් යාට ලැබෙන ආදායමෙන් වියදම් කරනවලු. හරිද? ආහාර සඳහා ලැබුණු මුදල එයාට ලැබෙන මුදලේ 4න් පංගුවක් වියදම් කරනවලු. ඒකට අපි ඒක පොඩ්ඩක් ලියාගමු සටහන් කරගමු. දෙවෙනි ප්‍රශ්නෙට අහන ඒවා ආහාර සඳහා එයා වියදම් කරනවා ලැබෙන මුදලෙන් 4න් පංගුව. ව්‍යාපාරවලට කියන්නේ ව්‍යාපාර කටයුතු ව්‍යාපාර වලට වැඩිපුර මුදලක් යොදවලා තියෙනවා පංගු දෙකෙන් එකක්. අනෙක් කොටස ඉතිරි කිරීම සඳහා. ඒ කියන්නේ සල්ලි ඉතිරි කරන බැංකු වල ඉතිරි කිරීම සඳහා ඉතිරි කොට අනෙක් කොටස එහෙම දෙනවා. ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කොච්චරද දාන්න. ඒ කියන්නේ වියදම් තියෙනවා ආහාර වලටයි ව්‍යාපාර වලටයි. ඒ දෙකෙන්
සම්පූර්ණ මුදලෙන් මේ දෙක ගියාම අපිට මේක ලියන්න. හරිද? ඉතිරි කරන මුදල සමාන වෙන්නේ ඉතිරි කරන මුදල සමාන වෙන්නේ මොකද්ද? සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕන මෙන්න මේ භාග දෙකනේ. දෙකෙන් එකයි හතරෙන් එකයි එකතු කරලා බලන්න. හරිද? දෙකෙන් එකයි හතරෙන් එකයි එකතු කරලා බලන්න කොච්චර පංගුවක්ද කියලා. ඉතිරි ටික තමයි සම්පූර්ණයෙන් ඉතිරි කරන මුදල. හොයන්න පුළුවන්ද? හරි. හොයන්න උත්සාහයක් දාන්න. හතරෙන් එකයි. හතරෙන් එකයි නේ. දෙකෙන් එකයි කියන්නේ. හතරෙන් දෙකයි අතන දෙකෙන් එක හතරෙන් එකයි කියන්නේ හතරෙන් තුනක්ම වියදන්නේ. එතකොට ඉතුරු කරන්න තියෙන්නේ. ඒක සමානයි කියලා මෙහෙම සමීකරණයක් ලියන්න පුළුවන් වුණා. සම්පූර්ණ යට ලැබෙන මුදල එක නම් ඒකෙන් අඩු කරන්න ඕන දෙකෙන් එක එකතු කිරීම හතරෙන් එක කියලා. මෙන්න මෙහෙම ලියාගත්තා නම් හරි. සම්පූර්ණ යට ලැබෙන මුදල එකක් නම් සම්පූර්ණ එකකින් කොටසක් නෙමෙයි දැන් ඊළඟට මෙහෙම ලියාගත්තා නම් මේක සුළු කළ ගන්න ඕනේ. එක අඩු කිරීම හතරෙන් දෙක එකතු කිරීම හතරෙන් එක. කියන්නේ එක අඩු කිරීම හතරෙන් තුන. ඒ කියන්නේ හතරෙන් එක අඩු කිරීම හතරෙන් තුන සම්පූර්ණ එකකින් හතරෙන් තුනක් ගියාම හතරෙන් එකයි. හතරෙන් පංගු හතරෙන් එකයි. කොහොම ලියන්න පුළුවන්. හරි. තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙකත් එහෙනම් පුතේ හදන්න. හරි. හදලා මේ අවසන් කරනු මෙතනින් ගෙදරදී හදන්න දෙකක් තියෙනවා. තව මම ඒකට භාග පාඩම තුන්වෙනි පාඩම වෙනවා. හරි තුන්වෙනි පාඩම ඉවරයි. ඊළඟ තියෙන ප්‍රතිශත පාඩම. දැන් ඉස්කෝලේ දැන් ඔයාලා කොච්චර පාඩම් දෙකක් විතර කළාද? කරාද? පාඩම දෙකක් කරාද? මේ පාඩම කරාද? මේ භාග පාඩම පටන් ගත්තද නෑනේ? නෑ සර් පළවෙනි පාඩම අගහරි. පළවෙනි එකේ මුල් හරි. තුන්වෙනි පාඩම ඔයාලා තුන්වෙනි පාඩම හරි. තාම අපි සාමාන්‍යයෙන් තාම එකක්වත් කරේ නෑ කිව්වේ. එකක්වත්? ඔව් අපි එකම පාඩමක්වත් කරන්නේ. අටවසර. අටවසරේ කරන්න තාම? ඔව් මේ සතියේ තමයි 9 වසරට ඒ උගන්වනවා කිව්වේ. නෝ අපි දැන් ගොඩක් එහාට ගිහිල්ලා එහෙනම් නේ අපි හොඳයි බං. අපි පටන් ගත්තනේ දෙසැම්බර් නේ. හරි එහෙනම් අද මෙතනින් නවත්තන දැන් ඔයාලට මම පාඩමක් මේ WhatsApp එකට දානවා දැන් ගණන් ටිකක් ඒකත් හදන්න මෙතන ඉතුරු වෙච්ච ගණන් දෙකක් හදන්න. ප්‍රතිශත පාඩම ඊළඟ දවස් අපි සාකච්ඡා කරමුනේ. හරි. දැන් රටේ තත්ත්වය අනුව බලලා පන්ති පටන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. පන්ති පටන් ගන්න මේක විතර හොඳ. බලමු මේක ඉස්සරහට. එහෙනම් හරියටම මට උත්තරයක් කියන්න බෑ මේ ලබන්පති මොකද වෙන්නේ කියලා. කොහොමද නැත්නම් පන්ති මේ විදිහටම කරමු. එහෙනම් අපි මෙතනින් නවත්තනවා. ආයිබෝවන් සර්. හරි. Goodbye. හරි.